समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमुक्तदं धम्मश्रवणकालो अयं बदन्ता ධම්මස්සවන අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්දෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාර්මික සදහවත් පින්වත්නි, මේ උදා වී තිබෙන්නේ වෙසක් කාලය. වෙසක් කාලය අපිට වෙනදා වගේ එක්රැස් වෙලා පින්කම් සිද්ධ කරන්නට හැකි කාල වකවානුවක් නොවන අවස්ථාවක රත්නපුර ප්‍රොටෙක්ට් තරුණ පිරිස විසින් මේ අවස්ථාවේදී බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් බලාපොරොත්තු වන්නේ ඒ තරුණ පිරිස එකතු වෙලා මේ අවස්ථාවේදී මේ ධර්මයේ පණිවිඩය මුළු ලෝකෙටම බෙදා හරින්නටයි ඔවුන්ගේ බලාපොරොත්තුව. ඔවුන් තරුණ පිරිසක් විදිහට සමාජගත වෙලා සංවිධානගත වෙලා ඔවුන් නිරන්තරවම උත්සාහ කරන්නේ අසරණ දුප්පත් ජනතාව වෙනුවෙන් යම්කිසි සේවාවක් ලබා දීම තමයි ඔවුන්ගේ මේ එකමුතුව තුළ තිබෙනා වූ වටිනාකම. ඒ නිසා ඔවුන්ගේ දායකත්වයෙන් ඔවුන්ගේ සම්බන්ධතාවයේ මත මේ ධර්ම දේශනාව පින්වත් ඔබ සෑම සියලු දෙනාටම දේශනා කරන්නටයි මාගේ බලාපොරොත්තුව. පින්වත්නි, මේ ගෙවී යන්නේ ඊ타මත්ම අයහපත් කාලවකවානුවක්. මේ කාලවකවානුව තුළ අපි වෙනදාටත් වඩා ඊ타මත්ම පරිස්සම්ව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කටයුතු කර යුතු කාලවකවානුවක් තමයි උදා වී තිබෙන්නේ. මොකද මේ දිනවල ලංකාව ඇතුළු ලෝකයේ පවතින මේ අයහපත් තත්ත්වයක් එක්ක උතුම් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, ඒ වගේම බුද්ධත්වය, පරිනිර්වාණය කියන මේ තුන් අවස්ථාවන් අපිට නිසි පරිදි දාන, සීල, භාවනාදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියා තුළ එකතු වෙලා සිද්ධ කරන්නට හැකියාවක් නොමැති කාලවකවානුව. ඒ නිසා තමයි අපි ඔබට මෙලෙස ධර්මයේ පණිවිඩය sannivedanaya කරන්නේ. පින්වත් ඔබ සියලුම දෙනාට ඒ ධර්මය ශ්‍රවණය කරලා උතුම් ධර්මානුශාසනාව තුළ ලැබෙනා වූ කුසලානිසංස ධර්මයන් කර්ම කොටගෙන පින්වත් ඔබ සෑම සියලු දෙනාටම කිසිදු කරදරයකින් බාධාවකින් තොරව ජීවිතය ගත කරන්නට ශක්තිය වාසනාව ලැබේවා කියලා මම මුලින්ම හදවතින් ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් පින්වත්නි, සුඛෝ බුද්ධානං උප්පාදෝ, බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම ලෝකයට සැපතක්, සතුටක්, සන්තෝෂයක් කියලා තමයි සියලු බුදුරජාණන් වහන්සේලාගේ මතක් කිරීම අනුශාසනාව. එසේනම් සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවත් එක්ක අපි සම්බන්ධ වෙමින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. බුදුරජාණන් වහන්සේලාගේ උපත ලෝකයට සැපතක් වෙන්නේ උන්වහන්සේලා අවබෝධ කරගන්න ධර්මය, උන්වහන්සේලා ඒ අවබෝධ කරගත් උත්තරීතර ධර්මය ලෝකයට දේශනා කිරීම කරුණු කොටගෙන. ඒ නිසා පින්වත්නි, මම ඔබට අද පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ
ඒ උතුම් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු අංගුත්තර නිකායේ පංචක නිපාතයට අයත් ශෝක සල්හාක කියන සූත්‍ර දේශනාව අනුසාරයෙන් ධර්ම කාරණා කිහිපයක් පැහැදිලි කරන්නටයි පින්වත් ඔබට මගේ බලාපොරොත්තුව. ශෝකය කියලා කියන්නේ පින්වත්නි අපිට ශෝකය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් පැටලිච්ච අවුල් සහගත නූල් බෝලයක් හා සමානයි. ශෝක සල්හාක කියන එකේ සාමාන්‍ය අර්ථය ගත්තට පස්සේ ශෝකය කියන්නේ හරියට කුයක් වගේ පැටලිච්ච නූල් බෝලයක් වගේ. ඉතින් මේ ශෝකයෙන් නිදහස් වෙන පුද්ගලයා ඇත්තටම ජයග්‍රහණය කරා ගිය පුද්ගලයෙක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ අනුශාසනාව තුළ පැහැදිලි කරන්නේ. ඒ විතරක් නෙවෙයි පින්වත්නි මේ ශෝකය කියන දේ අපිට දුරු කරගන්නට පුළුවන් නම් නැති කරගන්නට පුළුවන් නම් ඒක ජීවිතයේ වාසනාවක් ලෙස තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. ඒ විතරක් නෙවෙයි පින්වත්නි මේ ශෝකය කියන කාරණාව අපිට ජීවිතයට ඇති වෙන කරුණු පහක් පිළිබඳව තමයි මම ඔබට සාකච්ඡා කරන්නට අද දවස් තුල බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේගේ දේශනාවක්. නමුත් මේ දේශනාව නිදානගත කරුණු කාරණා විදිහට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන සමයේ පැලලුක් නුවර නාරද කියන මහරහතන් වහන්සේ මුණ්ඩක කියන මහරජතුමාන්ට තමයි මේ සූත්‍ර ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. විශේෂයෙන්ම පියක කියන මහා ඇමතිවරයාගේ මඟ පෙන්වීම මත නාරද කියන මහරහතන් වහන්සේ තමයි මේ සූත්‍ර දේශනාවෙන් මුණ්ඩක කියන රජතුමාට ධර්මයේ දේශනා කරන්නේ. ඒ දේශනා කරන්නටත් හේතුවක් තියෙනවා. ඒ හේතු කාරණාවන් අපි පැහැදිලි කරගෙන මේ ධර්ම කාරණා ටික ඔබත් සමග සාකච්ඡා කරන්නම්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ පැලලුක් නුවර නාරද කියලා මහරහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. මේ නාරද මහරහතන් වහන්සේට දවසක් පියක කියලා ඒ රටේ රජතුමාගේ ප්‍රධාන ඇමතිතුමා ඇවිල්ලා කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ අපේ මහරජතුමා තාමත්ම දැඩි ලෙස ආදරය කරපු කුමාරිකාවක් හිටියා. ඇගේ නම භද්‍රා කියලා. ඒ කුමාරිකාව දැනට දින කීපයකට පෙර හදිස්සිය මිය පරලොව ගියා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ මිය පරලොව යෑමත් සමග අපේ මහරජතුමා ඒක නිසා ඉතාමත්ම ශෝකයට දුකට වේදනාවට පත් වෙලා ඉන්නේ. එතුමා උදේ පාන්දර අර දේවියගේ ශරීරය දිහා බලාගෙන අර ප්‍රාණය නිරුද්ධ වෙච්ච ශරීරය රජතුමා උපදෙස් දුන්නා වෛද්‍යවරුන්ට බෙහෙත් තොරුවක ගල්වා සෑම දවසකම උදෑසන කාලේ සවස් කාලේ ආදී වශයෙන් දවස පුරාවට මට මේ මගේ ස්වාමී දියණියගේ මේ කුමාරිකාවගේ දේහය මට බලන්න ඕනේ. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරලා දෙන්න කියලා. ඉතින් ඒ වෙලාවේ පින්වත්නි අර වෛද්‍යවරුත් ඒ විදිහට කරා. ඉතින් රජතුමාගේ ප්‍රධාන කාර්යභාරය තමයි උදෑසනත් අර දේවිය ගාවට යනවා, සන්ධ්‍යා භාගෙත් යනවා, මුළු දවස පුරාම ගත වෙන්නේ එතන. රජතුමාට වෙන කිසිදු කාර්යභාරයක් නැති කෙනෙක් විදිහට ජීවිතේ හැමදාම අර විදිහට දුකින් ගත කරනවා. ඉතින් ස්වාමීනි මේක හරි වේදනාකාරී දෙයක්. ඒ නිසා අපේ රජතුමාට මේන් මිදෙන්නට මාර්ගයක් සකස් කරලා දෙන්නට කියලා තමයි අර පියක කියන මහා ඇමතිවරයා නාරද මහරහතන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ. පින්වත්නි අපි ජීවිතයේ අතිශයින්ම ආදරය කරන අතිශයින්ම කැමති වෙන පුද්ගලයෝ අපේ ජීවිතයට සම්බන්ධ වෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ජීවිතයට ඇති වෙන දුක් වලින් එක දුකක් තමයි ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රියායගෙන් වෙන්වීම ඊ타ත්ම දුකක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ පවා පැහැදිලි කරන්නේ. ඉතින් මේ රජතුමාන්ට තමන් ආදරය කරපු තමන් ඊ타ත්ම ලෙන්ගතු සිතින් බලාගත්ත මේ තමන්ගේ බිරිඳ තමන්ගේ ඒ රාජ දේවිය අහිමි වීමේ වේදනාව තමයි රජතුමාට දැන් දැනිලා තියෙන්නේ. නමුත් අපි දන්න පොදු කාරණාවක් තමයි ලෝකයේ සෑම සත්වයකටම මරණ ධර්මතාවය කියන එකට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒක කිසිම කෙනෙකුට ඉක්ුත් කරන්න පුළුවන් ධර්මතාවයක් නෙවෙයි. අපි කොච්චර ආදරය කරත් අපි කොච්චර බැඳිලා හිටියත් කෙනෙකුට ඒ කෙනාට යන්න අවස්ථාව ලැබුණාට පස්සේ ඒ කෙනාට මේ ලෝකේ දාලා යන්න සිද්ධ වෙනවා. ඒ පුද්ගලයාගේ තරාතිරමවත්, ඒ පුද්ගලයාගේ තියෙන සමාජ පසුබිමවත්, ඒ පුද්ගලයා සමාජයට කරන සත්කාරවත්
එහෙම නැත්නම් ඒ පුද්ගලයාගේ තියෙන ආර්ථිකය මත නෙවෙයි මරණය තීරණය වෙන්නේ. මරණය කියන කාරණාව පින්වත්නි තීරණය වෙන්නේ සම්පූර්ණම තමන් ගෙනපෝ ආයුෂ සහ කර්ම ශක්තියත් එක්ක. ඉතින් මේ බවත් හැමදෙනාම සිහියේ තබාගෙන අපි මේ ධර්ම කාරණා ටික ඉස්සරහට කතා කරගෙන යමු. පින්වත්නි පියක කියන මහා ඇමතිවරයා බුදුරජාණන් වහන්සේගේ අර නාරද කියන මහරහතන් වහන්සේට මේ කාරණාවන් මතක් කරාට පස්සේ උන්වහන්සේ කැමති වුණා රජතුමාට මේ ධර්ම කාරණාවන් පිළිබඳව පැහැදිලි කරන්න. හැබැයි මහරජතුමන්ගේ කිසිම අදහසක් නැහැ කිසිම පුද්ගලයෙක්ව හම්බ වෙන්න. මොකද රජතුමාගේ හිත තුළ මේ වෙනකොටත් වැඩ කරන්නේ පින්වත්නි රජතුමාගේ හිතට නිරන්තරම ඇති වෙන්නේ Tamanට අහිමි වෙලා ගියපු Tamanගේ පිරිත පිළිබඳව. අපි ඕනෑම වෙලාවක පින්වත්නි අපිට මේ ලෝකයේ ආදරය කරන පුද්ගලයෝ ඉන්නවනේ. ඒ පුද්ගලයන්ට අපි අතිශයම ආදරය කරනවා. ඒ පුද්ගලයන්ට අතිශයම අපි ආදරය කරමින් ඒ පුද්ගලයෝ අපිට අහිමි වෙනකොට ඒ තුලින් අපිට දුකක් ඇති වෙනවා. ඒ දුක සංతాපය තුනී කරගන්න නැති කරගන්න තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට අනුග්‍රහයක් බවට එහෙම නැත්නම් ඒ ධර්මයේ සැනසීම අපි ඇති කරගන්න ඕනේ ඒ කාරණාව නිසා. ඉතින් කොහොම හරි පියක කියන මහා ඇමතිවරයා නාරද මහරහතන් වහන්සේට මේ මුණ්ඩක කියන මහරජතුමන්ව මුණ ගැස්වනවා කොහොම හරි උපක්‍රමශීලීව. ඉතින් රජතුමා උදේ ඉඳලා හවස වෙනකම් කරගෙන හිටපු කාර්යභාරයෙන් මදකට මිදිලා මේ මහරහතන් වහන්සේ රජතුමාට කියනවා රජතුමනි මේ ලෝකයේ ගත්තම මේ ලෝකේ ඇති වෙලා නැති වෙලා යන එක තමයි ලෝකයේ තියෙන ස්වභාවය. ඒ නිසා මහරජතුමනි අපිට යම්කිසි දෙයක් නිසා ශෝකයක් දුකක් වේදනාවක් හට ගන්නවා. ඒක සාමාන්‍යයි. ඔබ පුදුදුන් මිනිස්සෙක් ඔබ ප්‍රත්‍යඥ මිනිස්සෙක් ඔබටත් ඒ ශෝකයේ දුක කියන කාරණාව හට ගන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් ශෝක කරලා දුක් වෙලා වේදනාවටපත් වෙලා මේ தත්යෙන් මිදෙන්නට හැකියාවක් නැහැ මහරජතුමනි. ඒ නිසා ඔබට මම පැහැදිලි කරන්නම් ශෝකය දුරු කරගන්නට පුළුවන් මාර්ගය කොහොමද සකස් වෙන්නේ කියලා. ඉතින් මේ ශෝක සල්හාක කියන සූත්‍රය තුල ශෝකය හුයක් වගේ පැටලිච්ච නූල් බෝලයක් වගේ එහෙනම් මේක පිළිවෙලින් ලියා ගන්න පුළුවන් ක්‍රම පහක් එදා මේ නාරද මහරහතන් වහන්සේ අර මහරජතුමන්ට දේශනා කරනවා. මගේ කාලයත් එක්ක ඔබට මම උපරිම උත්සාහ කරනවා ඒ කරුණු කාරණා පහම පැහැදිලි කරන්න. ඒකේ තියෙන පළවෙනි කාරණාව තමයි පින්වත්නි ජරා ධම්මා. ජරා ධම්මා කියලා කියන්නේ පින්වත්නි වයසට යෑම. දැන් මේ වයසට යෑම කියන කාරණාව පින්වත්නි ඔබ අප හැමදිනාටම පොදු කාරණාවක්. බුදුරජාණන් වහන්සේ කියන්නේ අපිට ජීවිතේ එක එක කාලවකවානු තියෙනවා. අපිට ළමා කාලයක් තියෙනවා, අපිට ලදරු කාලයක් තියෙනවා, අපිට තරුණ කාලයක් තියෙනවා, අපිට මැදිවියේ කාලවකවානුවක් තියෙනවා, ජීවිතයේ අවසාන කාලවකවානුවක් තියෙනවා. මේ වගේ කල්පනා කරලා බලපුම පොදුවේ මේ ලෝකේ ජීවත් වෙන සෑම සත්වයකටම වයසට යෑම කියන කාරණාව පොදුයි. දැන් බුදුරජාණන් වහන්සේ වුණත් බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශරීරය වයසට ගියා. උන්වහන්සේ දිරීමටපත් වුණා. උන්වහන්සේ එක් අවස්ථාවකදී විශාලා මහනුවර සිට කුසිනාරා නුවර දක්වා යන අතර වාරයේදී ආනන්ද මහරහතන් වහන්සේත් එක්ක වැඩම කරන්නේ. ඒ වෙලාවේ කීප අවස්ථාවකදීම උන්වහන්සේ තමන්ගේ සංගල සිවුර බිම එළලා 3-4 වතාවක් වාඩි වෙලා විවේක අරගෙන තමයි උන්වහන්සේ ගමන් කරන්නේ. උන්වහන්සේ ඒ වෙලාවේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්දය මාගේ මේ ශරීරය දැන් හරියට දි รา ගිය කරත්තයක් වගේ. මේක හරි අමාරුවෙන් රැහැම්පටවල් වලින් ඔතල ගැට ගහලා තද කරගෙන ඇදගෙන යන නාකි වෙච්ච වයසක ගොනෙක් වගේ මම බොහොම අමාරුවෙන් තමයි මේ කරත්තය ඇදගෙන යන්නේ කියලා තමයි බුදුරජාණන් වහන්සේ තමාගේ ශරීරයේ තිබෙනා වර ජරාවටපත් වීම එහෙම නැත්නම් වයසට යෑම කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දැක්කේ. වෙනත් වයසට යෑම කියන කාරණාව මේ ලෝකේ ඉන්න හැම කෙනෙකුටම පොදු ධර්මතාවයක්. වයසට යනවා කියලා කියන්නේ අපේ ලස්සනට තියෙන හැම රැලි වැටිලා, ඒ වගේම කොණ්ඩේ සුදු වෙලා, ඒ වගේම දත් ටික වැටිලා අපිට ඇවිද ගන්න බැරි තත්ත්වයටපත් වෙලා අපි අපහසුතාවයටපත් වෙලා අපිට ජීවිතේ ගොඩාක් දේවල් කර කියා ගන්නට බැරි තත්ත්වයකටපත් වෙන වයසට යෑම තුළ. නමුත් මේකට කවුරුවත් කැමති නැහැ. මේකට හැම කෙනෙක්ම අකමැති. නමුත් පින්වත්නි අකමැති වුණාට අපිට අනිවාර්යයෙන්ම මේ වයසට යෑම කියන කාරණාව සිද්ධ වෙනවා. ඒ වයසට යෑම කියන කාරණාව අපිට සිද්ධ වෙනවා නම් අපි උත්සාහ කරන්න ඕනේ මේ වයසට යෑම කියන කාරණාව පොදු ධර්මතාවයක්. මේ ධර්මතාවය අපි හැමදෙනාටම පොදුයි. එහෙනම් මේකෙන් මිදෙන්නට අපි යම් ප්‍රමාණයක උත්සාහයක් දරන්න ඕනේ. දැන් ඔබ අහලා ඇතිනේ දිව්‍ය ලෝකේ ඉන්නවනේ දෙවිවරු.
දැන් මේ දෙවිවරුන් වයසට යන්නේ නැද්ද? ඒගොල්ලොත් වයසට යනවා. ඒගොල්ලන්ගේ ආයුෂ ඉවර වෙන කාලයක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ පළඳගෙන ඉන්නේ දිව්‍ය මල් මාලාවන් අවපෑ ගැන්විලා ඒවා පර වෙලා ඒවා මිලාන ස්වභාවයටපත් වෙලා ඒවා මැල වෙලා යනවා. එතකොට අනිත් දෙවිවරුන් දන්නවා මේ දෙවියන්ගේ දැනට දිව්‍ය ලෝකේ ජීවත් වෙච්ච ආයුෂ කාලය අවසාන වීගෙන යන්නේ. ඒ නිසා තමයි මේ විදිහටපත් වෙන්නේ කියලා. ඉතින් දෙවිවරුන් පවා ආශිර්වාද කරන ඔබට නැවත වතාවක් යහපත් තැනක උප්පත්තිය ලැබලා පින් අනුමෝදන් වෙලා ඔබට සැපවත් වෙන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා දෙවිවරුන් පවා අනුශාසනා කරනවා. චරාවටපත් වෙලා එහෙම නැත්නම් වයසටපත් වෙලා මරණාසන්න වෙන පුද්ගලයාට. හැබැයි පින්වත්නි අපිට මේ වයසට යෑම කියන කාරණාව හරියට අවබෝධ කරගෙන හරියට තේරුම් අරගෙන හරියට අපි මේ පිළිබඳව අවබෝධ කරගත්තොත් අපිට ඒකට ඉතාමත්ම සතුටින් මුහුණ දෙන්නට පුළුවන්කම තියෙනවා. දැන් ඔබට නිකමටවත් හිතුනොත් එහෙම අනේ මම දැන් වයසට ගිහිල්ලා මට දැන් කිසිම දෙයක් කර කියා ගන්න බෑ. ඔබ මානසික වශයෙන් උත් එතකොට පීඩාවටපත් වෙනවා. ඔබ කායික වශයෙන් උත් පීඩාවටපත් වෙනවා. නමුත් පින්වත්නි මේ ධර්මයේ පිළිබඳව ඔබ දන්නවා නම් ඔබට හිතෙනවා නම් මේක තමයි ලෝකයේ තියෙන ස්වභාවය මේ ලෙඩවීමට එහෙම නැත්නම් මේ වයසට යෑම කියන කාරණාවට මටපත් වෙන්න සිද්ධ වෙනවා කියන කාරණාව ඔබ හරියට අවබෝධ කරගෙන තිබුණොත් ඔබට ඒ දුක ඇති වෙන දවසට ඒ වයසට යෑම කියන දේ ඇති වෙන දවසට ඔබට දුකක් වේදනාවක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට පින්වත්නි දෙවෙනි කාරණාව තමයි ව්‍යාධි ධම්මෝ. ඒ කියන්නේ ව්‍යාධිය කියලා කියන්නේ ලෙඩ රෝගවලට පත්වීම. මේ ලෙඩ රෝගවලට පත්වීම දැන් අද වර්තමාන කාලයේ ගත්තම ඊ타මත්ම තදින් රෝගාබාධ වලට මිනිස්සුන් ගොදුරු වෙනවා. දැන් කොරෝනා නැමැති වසංගතය මුළු මහත් ලෝකයේම දැන් වෙලාගෙන අවසానයි. එතකොට අපේ ලංකාව ඇතුළු ලෝකේ බොහෝ රටවල් මේ වෙනකොට කොරෝනා නැමැති වසංගතය තුල දුකට වේදනාවට පත් වෙලා තියෙනවා. එතකොට පින්වත්නි මේ ලෙඩවීම කියන කාරණාව අපි හොඳින් අවබෝධ කරගන්න ඕනේ. මම ඔබට පැහැදිලි කරේ මේ වෙනකොට ලෝකේ පවතින මේ අයහපත් తත්වය. මේකට අපිට කෙසේ හෝ මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඉතින් අපි හොඳින් දැන් සමහර අයත් කල්පනා කරනවා අනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයවත් අපිට පිහිටක් වෙන්නේ නැද්ද? අපිට පිළිසරණක් වෙන්නේ නැද්ද? එදාර විශාලා මහනුවර ඇතිවෙච්ච තුම්බිය වගේ නේද මේකත්. ඉතින් ඇයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්වත් අපිට පිහිටක් පිළිසරණක් නැති කියලා සමහරක් විට අන්ධ විශ්වාසයක් අපිට ඇති වෙන්නත් පුළුවන්. දැන් මේ දිනවල ලෝකයේ දරුණුතම අයහපත්ම කොරෝනා නැමැති වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත්වෙච්ච රටක් තමයි ඉන්දියාව කියලා කියන්නේ. මේ ඉන්දියාව මේ වෙනකොට අතිශයින්ම විශාල ප්‍රමාණයක් මිනිස්සු මිය යදෙනවා. ඒ වගේම ඒ රටේ වෛද්‍යවරුන්ටවත් ඒ මිනිස්සුන්ට අවශ්‍ය කරන පහසුකම් ලබා දීමට නොහැකි තත්ත්වයක් මේ වෙනකොට පත් වෙලා තිබෙනවා. ඉන්දියාවේ ಭಾರತ දේශයේ මිනිස්සු අතිශයින්ම විශ්වාස කරන්නේ දෙවියන්. ඉතින් පින්වත්නි ඉන්දියාවේ මිනිස්සු අතිශයින්ම විශ්වාස කරේ දෙවියෝ. නමුත් ඔවුන් මේ දිනවල තමන්ගේ නිවස්වල තිබෙච්ච දේව ප්‍රතිමා දේව රූප සම්පූර්ණමද ගංගාවල පාංකරන පත්තට වෙලා තියෙනවා. මොකද ඔවුන්ට දෙවියන්ගෙන්වත් මේ රෝගාබාධය සඳහා කිසිම පිළිකක් පිළිසරණක් ලබා දීලා නැහැ. අද ඔවුන් දෙවියන් අවිශ්වාස කරන තත්ත්වයට දෙවියන් ගැන කිසිදු විශ්වාසයක් නැති තත්ත්වයට අද ಭಾರತೀಯ ජනතාව ඉන්දියාවේ ජනතාව පත් වෙලා තියෙනවා. පින්වත්නි අපි නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගයන් පස්සේ ගිහිල්ලා දෙවියන්ගෙන් අපිට මේකට පිහිටක් ලැබෙයි මේකට පිළිසරණක් ලැබෙයි කියලා අපි නිකම් බොරුවට දෙවියන් පස්සට වන්දලා නමස්කාර කරමින් ගියා කියලා අපිට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. අපිට යම් දෙයක් ලැබෙන්නත් අපිට යම් දෙයක් නොලැබෙන්නටත් අපිට ඒ සඳහා හේතු කාරණාවන් තිබෙන බව තමයි ලෞතර බුදුහාමුදුරුවෝ ධර්මයේ තුල පැහැදිලි කරන්නේ. ඒ නිසා පින්වත්නි ලෝකයේ තිබෙනා වූ මේ ව්‍යාධිය එහෙම නැත්නම් ලෙඩවීමටපත් වීම මේ ලෝක ජීවත් වෙන සෑම සත්වයකටම පොදු ධර්මතාවයක්. ඒ නිසා මේ සතර මහා භූත වලින් තමයි සතර මහා ධාතු වලින් තමයි මේ කොටස් සෑදිලා තියෙන්නේ. එහිදී අපි කල්පනා කරලා බැලුවොත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ ධාතු වලින් සතර මහා භූතයන්ගෙන් කොටස් වලින් සැදුම්ලත් මේ ශරීරය සම්පූර්ණම දිරීමටපත් වෙනවා. එහෙම නැත්නම් වෙනස් වීමටපත් වෙනවා. එහෙම නැත්නම් ව්‍යසනයට විනාශයටපත් වෙනවා. ඉතින් මේ කාරණාව පිළිබඳව අපි මුලින් අවබෝධ කරගන්න ඕනේ. අපිට මේ පිළිබඳව අවබෝධයක් තිබුණා නම් අපි ලෙඩ වුණාට අපිට දුක් වෙන්න දෙයක් නැහැ. අනේ මට මේ විදියට ලෙඩවීමටපත් වෙන්න වුණානේ. අනේ මට මේ විදියට මෙච්චර බෙහෙත් ප්‍රමාණයක් බොන්න සිද්ධ වෙලා තියෙනවානේ. මේ ආදී වශයෙන් අපි සිතින් දුර්වල භාවයටපත් වුණොත් එහෙම
සිතින් අපි වැටීමටපත් වුණොත් එහෙම බිඳ වැටුණොත් එහෙම අපිට ජීවිතේ කවදාවත් ජයග්‍රහණය කරා යන්න බෑ. ඒ නිසා පින්වත්නි ඔබ හොඳින් අවබෝධ කරගන්න ඕනි ප්‍රධානතම කාරණාවක් තමයි මොකද්ද? ව්‍යාධිය එහෙම නැත්නම් ලෙඩවීම කියන දේ අපි හැමදෙනාටම පොදු ධර්මතාවයක්. මේක හැම වෙලාවෙම හොඳින් අවබෝධ කරගන්න. අර මහරජතුමාට දේශනා කරනවා මහරජතුමනි එහෙනම් මේ ලෙඩවීම කියන කාරණාව ඔබටවත් ඔබේ බිරිඳටවත් මේ රටේ ඉන්න මිනිස්සුන්ට විතරක් නෙවෙයි මේ ලෝකේ ඉන්න හැම කෙනෙකුටම පොදු ධර්මතාවයක් කියලා බුදුරජාණන් වහන්සේගේ අර ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ නාරද මහරහතන් වහන්සේ අපේ මුණ්ඩක කියන මහරජතුමාට මතක් කරනවා. ඊළඟට යමු පින්වත්නි අපි තුන්වෙනි කාරණාවට. තුන්වෙනි කාරණාවේදී පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේගේ මේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ නාරද මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා මරණ ධම්මෝ. ඒ කියන්නේ මරණයටපත් වීම. බලන්න පින්වත්නි දැන් මරණයටපත් වීම කියන කාරණාව මේ ලෝකයේ උප්පත්තිය සහේවේදං මරණං ආගතං සදා මරණත්තාය ඕකාසං වදකෝ වේසති. මරණය කියන ධර්මතාවය පින්වත්නි අපි උප්පත්තිය සමගම තමයි රැගෙන එන්නේ. ඒකට වයසක් නැහැ, ඒකට තරාතිරමක් නැහැ, ඒකට තත්වයක් නැහැ. බුදුරජාණන් වහන්සේ හොඳින්ම පැහැදිලි කරපු කාරණාවක් තියෙනවා, ධර්ම කාරණාවක් තියෙනවා. ඒ තමයි දහරාච මහන්තාච යේ බාලා යේච පණ්ඩිතා සබ්බේ මච්චු අසංයන්ති සබ්බේ මච්චු පරායනම්. බලන්න පින්වත්නි දහරාච මහන්තාච ඒ කියන්නේ දහර කියන්නේ තාමත්ම කුඩා වයසේ ඉන්න කෙනෙකුත් මරණ ස්වභාවයටපත් වෙන්න පුළුවන්. ඒ වගේම වැඩිහිටි ඒ වගේම වයසට ගියපු ඕනෑම තත්ත්වයක තරාතිරමක ඉන්න කෙනෙක් මැරෙන්න පුළුවන්. යේ බාලා යේචු පණ්ඩිතා ඒ කියන්නේ පණ්ඩිතය එහෙම නැත්නම් උගත් අය නූගත් අය මේ සියලුම දෙනා මැරෙනවා. මේක තමයි ලෝකයේ තියෙන ධර්මතාවය කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් අපි මේ කාම ලෝකයට හැම වෙලාවෙම කැමැත්තක් දක්වනවා. මේ ලෝකෙන් යන්න අපි කිසිසේත්ම කැමති නැහැ. නමුත් පින්වත්නි මේ ලෝකෙන් යම් දවසක අපිට යන්න සිද්ධ වෙනවා. ඒ යන්න සිද්ධ වෙන්නේ මරණ ධර්මතාවයත් එක්ක. ඔබ මේ දිනවල ඉතාමත්ම අයහපත් තත්ත්වකින් ඉන්නේ. ඔබ මේ දිනවල ඔබට පින්කමක් කරගන්නවත් එළියට බහින්න බෑ. මොකද කොරෝනා නැමැති වසංගතය මේ මායя මේ වෙනකොට ජීවිත දසදහස් ගණනාවක් මුළු ලෝකෙන්ම දැහැගෙන හමාරයි. පින්වත්නි අපි කල්පනා කරලා බලමු මේ මරණ ධර්මතාවය පිළිබඳව. බලන්න පින්වත්නි මේ ලෝකෙ කොච්චර සල්ලි තියෙන මිනිස්සු ඉන්නවද කියලා. කොච්චර ධනෙ මිල මුදල් වස්තුව තියෙන මිනිස්සු ඉන්නවද කියලා මේ ලෝකෙ. නමුත් පින්වත්නි මේ කිසිම කෙනෙකුට පුළුවන් කමක් තිබුණාද මේ වසංගතයෙන් බේරෙන්න? කී දෙනෙක් මේ වෙනකොට ධනවත් පන්තියේ ඉඳලා මිනිස්සු මැරිලා තියෙනවද? ඒ වගේම දුගී දුප්පත් අහිංසක මිනිස්සු කීයක් මේ වසංගතයත් එක්ක මැරිලා තියෙනවද? එහෙනම් මරණය කියන ධර්මතාවයෙන් ඔබට අපට කිසිම කෙනෙකුට මිදෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා එදා මුණ්ඩක කියන මහරජතුමන්ට ස්වාමින් වහන්සේ පැහැදිලි කරනවා රජතුමනි ඔබ උදේ ඉඳලා හවස වෙනකන් ඔබේ බිරිඳගේ දේහයේ ඉස්සරහා කොතරම් හැඬුවත් කොතරම් විලාප දුන්නත් කොතරම් කනස්සල්ලෙන් කනගාටුවෙන් ජීවත් වුණත් ඒ බිරිඳට නැවත වතාවක් පණ දෙන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔබ සමහරක් විට මේ ලෝකෙට දරුවෝ නිර්මාණය කරනවනේ. ඔබ මේ නිර්මාණය කරන දරුවෝ ඔබ බලාපොරොත්තු වෙන යම් දවසක ඔබට සලකාවි, ඔබට උපස්ථාන කරાવી, ඔය ආදී වශයෙන් ඔබ සිතුවිලි තබාගෙන තමයි ඒ දරුවෝ මේ ලෝකෙට නිර්මාණය කරන්නේ. පින්වත්නි ওই දරුවෝ අපි හදන දරුවෝ ඒ වගේම අපි පෝෂණය කරන දරුවෝ අපිත් එක්ක මරුණාට පස්සේ යන්නේ නැහැනේ. අපි කොච්චර ආදරෙන් සෙනෙහසින් සැලකුවත් බැලුවත් ඒගොල්ලෝ හැම කෙනෙක්ම ඉන්නේ සුසානිය දක්වා පමණයි. ඒගොල්ලෝ කිසිම කෙනෙක් අපේ මරණ ධර්මතාවයත් එක්ක අපිත් එක්ක මේ ගමනේ ඉන්නේ නැහැ. මොකද මේ ගමන අපිට යන්න සිද්ධ වෙන්නේ තනියෙන්. ඒ නිසා පින්වත්නි ඔබ මරණ ධර්මතාවයටපත් වෙනකොට ඔබ මේ ලෝකෙට උප්පත්තිය ලැබුවා නම් උප්පත්තිය සමගම ඊළඟට ඇති වෙන ධර්මතාවය තමයි මරණ ධර්මතාවය කියන්නේ. ඔබ හැම දිනාටම මරණ ධර්මතාවයට අනිවාර්යෙන්ම පත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා පින්වත්නි ඔබ ඒ සඳහා සුදුසුකමක් විදියට ඒ සඳහා සූදානමක් ඇති කරගන්න. අනේ මටත් මෙහෙම මැරෙන්න සිද්ධ වෙනවා කියන කාරණාව මරණ ධර්මතාවය තුළ මරණානුස්මතිය සිහිපත් කරමින් නිරන්තරව හිතන්න කල්පනා කරන්න. මේ ශරීරය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේවා ත්‍රිලක්ෂණ මත පදනම් වෙලා තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ මත මේවා පදනම් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කොයිතරම් ශක්තිමත් අපේ ජීවිතයට අඩිතාලම දාගන්න හැදුවත් මරණ ධර්මතාවයෙන් අපි කාටවත් නිදහස් වෙන්නට පුළුවන් හැකියාවක් ලැබෙන්නේ නැහැ.
ඒකට මුදල් තිබුණා කියලාවත් එහෙම නැත්නම් ඔබට ධනෙ තියනවා කියලාවත් බලය තියනවා කියලාවත් මරණයෙන් නිදහස් වෙන්න බෑ. සමහරක් විට ලෝකයේ මුදල් හම්බ කරන මිනිස්සුන්ගේ තියෙන එක බලාපොරොත්තුවක් තමයි ලෝකේ ඉන්න කෝටිපතියන් 10 දෙනා අතර පළවෙනි තැනට එනවා. එහෙම නැත්නම් ආසියාවේ ඉන්න කෝටිපතියන් 10 දෙනා අතර පළවෙනි තැනට එනවා. ඔය ආදී වශයෙන් හේතු කාරණාවන් හිතේ තබාගෙන මිනිස්සු මුදල් උපයන්නට මුදල් හම්බ කරන්නට ගොඩාක් මහන්සි වෙනවා, ක්‍රියා කරනවා. ඒ සඳහා මහන්සි වෙනවා. නමුත් පින්වත්නි, ඒ මුදල් කියලා කියන්නේ අංකයක් පමණයි. ඔබට 1 ලැබෙන්න පුළුවන්, ඔබට 2 ලැබෙන්න පුළුවන්, එතන ඉඳලා ඔබට ඉලක්කම් 10ට යනකම් ලැබෙන්න පුළුවන්. නමුත් ඒක ඉලක්කමක් විතරයි. ඔය ඉලක්කමට මොනවද කරන්න පුළුවන්? ඔය ඉලක්කමට පුළුවන් මේ මරණය කියන ධර්මතාවයෙන් බේරෙන්න. ඔය ඉලක්කමට පුළුවන් මේ මරණය කියන ධර්මතාවයෙන් නිදහස් වෙන්න. බෑ. සබ්බේ සත්තා මරිසන්ති, සියලු සත්වෝ මැරෙනවා. ඔහු ස්ත්‍රියක් වෙන්න පුළුවන්, ඔහු පුරුෂයෙක් වෙන්න පුළුවන්, ඔහු ගහට්ටෙක් වෙන්න පුළුවන්, ඔහු පබ්බජිතෙක් වෙන්න පුළුවන්. මේ සියලුම දෙනාට පොදු වෙන ධර්මතාවය තමයි මරණය නැමැති ධර්මතාවය. ඒ නිසා පින්වත්නි, අපි මේ ධර්මතාවය පිළිබඳව හිතන්නට පුළුවන් හිත යුතු සුදුසුම කාලය තමයි මේ කාලය. ඔබ අසල්වැසි ඉන්දියාව දෙසට හිත යොමු කරලා බලන දවසකට කීයක් මිනිස්සු මැරෙනවද කියලා. ඒ වගේම පහුගිය අවුරුදුවල ලෝකයේ තිබෙච්ච අති දියුණු රටවල් වල මිනිස්සු පුරිතරම් ප්‍රමාණයක් මැරුණාද කියලා. නමුත් ඒ සල්ලිකාරයේ ධනවත් මිනිස්සු සියලුම දෙනාට පොදු ධර්මතාවය ඔබට මට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබට මට නිරන්තරවම හිතන්න පුළුවන් නම් පින්වත්නි, අපි මේ ලෝකෙට එකතු කරන සියලුම දේවල් වල අවසානීය මරණ ධර්මතාවය කියලා ඔබ නිරන්තරවම පින්කම් සිද්ධ කරන්නට පෙළඹෙනවාමයි. ඔබ දකින්නට ඇති පහුගිය දිනවල ලංකාවේ එක් පළාතක ස්වාමීන් වහන්සේ නමකට තරුණ පිරිසක් පහර දීලා මිය පරලොව යනවා. උන්වහන්සේ ඒ තරුණ පිරිසට අනුශාසනා කරනවා, මේ ඇලේ ඉන්න මාළු සත්තු අල්ලන්න එපා, වුන් මරණ ස්වභාවයට පත් කරන්න එපා කියලා උන්වහන්සේ අනුශාසනා කරනවා. ඒකෙන් මුරණ වෙන තරුණ පිරිසට ස්වාමීන් වහන්සේලා හොඳටම ගහලා උන්වහන්සේ දවස් 16කට පස්සේ රෝහල්ගත වෙලා ඉද්දී උන්වහන්සේ අපවත් වෙනවා. එතකොට බලන්න ඔවුන් කොයිසා විශාල අකුසල කර්මයක් සිද්ධ කරගත්තද? ඔවුන්ට අනුශාසනා කරපු ඒ ස්වාමීන් වහන්සේට පහර දීලා. එතකොට පින්වත්නි, මේ සියලුම දේවල් වලින් අපි එකතු කරගන්නේ අකුසල කර්ම. ඇයි මේ අකුසල කර්ම අපි එකතු කරන්නේ? මිනිස්සු අකුසල කර්ම එකතු කරගන්න ප්‍රධානතම හේතු කාරණාව තමයි පින්වත්නි, මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු මරණයටපත් වෙනවා කියලා දන්නේ නැහැ. ඒ නිසා බලන්න, මරණයටපත් වෙනවා කියන එක නොදන්න මිනිස්සු කොයිසා විශාල ගැටුම් ඇති කරගන්නවද කියලා අනිකා සමග කොයිතරම්නම් හෝ දේශසාගත සිතුවිලි තුලින් ජීවත් වෙනවා කියලා බලන්න, කල්පනා කරන්න හිතන්න. අනිත් මිනිස්සයා දියුණු වෙනකොට ඒක දැකලා සතුටු වෙන්න බැරුව ඊර්ෂ්‍යා කරන මිනිස්සු, කුහකකම් කරන මිනිස්සු කොයිතරම්නම් මේ සමාජ ජීවත් වෙනවද? නමුත් පින්වත්නි, ඔබ බුද්ධිමත් ලෙස හිතුවොත්, ඔබ බුද්ධිමත් ලෙස කල්පනා කළොත්, අනේ මට මේ ලෝකේ අතහැරලා යන්න සිද්ධ වෙනවා. අනේ මමත් කවදා හරි දවසක මරණ ධර්මතාවයටපත් වෙනවා. අනේ මටත් මේ මරණය කියන ධර්මතාවයටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා කුසල් දහම් එකතු කරගන්න ඕනි කියන ප්‍රාර්ථනාව අදිෂ්ඨානෙන් ඔබට ජීවත් වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා නාරද මහරහතන් වහන්සේ කල්පනා කරනවා, අර මහරජතුමාට දේශනා කරන මහරජතුමනි, ඔබ මේ බිරිඳගේ දේගාවට වෙලා කොච්චර ඇඬුවත්, ඒ නිසා පින්වත්නි, ඔබ කුසල් දහම් කරන්නට ඕනි කියන කාරණාව හිතේ අධිකරණක් විදිහට, අදිෂ්ඨානයක් විදිහට ඇති කරගමු. අර නාරද මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා අර මහරජතුමාට, මහරජතුමනි, ඔබ හැඬුවට, ඔබ දුක් වුණාට, ඔබ ශෝක වුණාට කිසිසේත්ම වැඩක් වෙන්නේ නැහැ. මේ ලෝකෙ මිනිස්සු මරණ ස්වභාවයට පත් වෙන බව තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. පින්වත්නි, ඊළඟ කාරණාව, මේ ලෝකයේ තිබෙනා වූ සියලුම දේවල් නැති වෙලා විනාශ ස්වභාවයට පත් වෙනවා. ඒ බව අපි හොඳින් තේරුම් ගන්නට අවශ්‍යයි. සංස්කෘත පඬිවරයෙක් දේශනා කරනවා, සඳහන් කරනවා ඔහුගේ ශ්ලෝකයක් තුළ, අර්ථග්‍රහේ නිවාර්තාන්තේ සමසානේ මිත්‍ර බන්ධවක් සුස්කృతం දුස්කృతం චෛව ගච්ඡන්තු අනුගච්ඡති. මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිස්සෙක්ම විවිධ දේවල් එකතු කරනවා. අපේ ලෞකික ජීවිතේ අපි වස්තු එකතු කරනවා, මිල මුදල් එකතු කරනවා, ඉඩකඩම් එකතු කරනවා, යාන වාහන එකතු කරගන්නවා, දරුවෝ මල් එකතු කරගන්නවා. මේ සියලුම දේවල් එකතු කරගන්නවා. හැබැයි මේ සියලුම දේවල් පින්වත්නි නැති විනාශ ස්වභාවයට පත් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේගේ මේ මහරහතන් වහන්සේ පැහැදිලි කරන හතරවෙනි කාරණාව තමයි නැතිවීම. එතකොට අර සංස්කෘත පඬිවරයාත් ඒ බව සඳහන් කරන්නේ කොහොමද? නැතිවීම. ඔබ එකතු කරන සියලුම දේවල් නැති වෙලා විනාශ ස්වභාවයට පත් වෙලා යනවා. ඔබ
හරි හම්බ කරන වස්තුව මිල මුදල් ධන දාන්‍ය සියලුම දේවල් ඔබට ඇතහැරලා යන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ ඊ타ත්ම බුද්ධිමත් ලෙස කල්පනා කරන්න. ඒ සංස්කෘත පඬිවරයාගේ ඒ ශ්ලෝකයක් එක්ක මම බුද්ධ දේශනාව ගලපන්නම් කොහොමද? අපි ජීවිතය එකතු කරගන්නවා ස්ථාවර නිදාන, ජංගම නිදාන කියලා කොටස් දෙකක්. ස්ථාවර නිදාන සහ ජංගම නිදාන වලට අපි ගොඩාක් ආදරය කරනවා, අපි ඇලුම් කරනවා. නමුත් පින්වත්නි, ඔය ස්ථාවර නිදානවත් ජංගම නිදානවත් අපිත් එක්ක මරණයත් එක්ක යන්නේ නැහැ. අපි මරුණාට පස්සේ අපිත් එක්ක යන්නේ එක්තරු වෙන්නේ එන්නේ අපි සිද්ධ කරන කුසලය සහ අකුසලය පමණයි. ඒ බව තමයි සංස්කෘත පඬිවරයා කිව්වේ ගච්ඡන්තු මනුගච්ඡති. ඔබ එකතු කරන දේවල්, හම්බ කරන දේවල් හැම දෙයක්ම ගෘහය තුළ, ගෙදර තුළ දාලා යනවා. හැබැයි ඒ සියලුම දේවල් ඔබට අහිමි වෙනවා. ඔබ එකතු කරන කුසල් දහම් සහ ඔබ එකතු කරන අකුසල් ධර්මයන් ඇතුළු මේ දේවල් අරගෙන ඔබට මේ ජීවිතයෙන් සමුගන්නට සිද්ධ වෙන බව තමයි ඔහු සඳහන් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ විදියයි. ඒ නිසා පින්වත්නි, මේ ලෝකේ හටගන්න සියලුම දේවල් නැති විනාශ ස්වභාවයටපත් වෙනවා. විනාශයටමපත් වෙන බව තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒ නිසා ඔබ බුද්ධිමත්ව කල්පනා කරන්න, මේ ලෝකේ අපි හම්බ කරන දේවල්, මේ ලෝකෙට එකතු කරන දේවල්, මේ ලෝකෙට සම්පාදනය කරන දේවල්, සියලුම දේවල් අපිට අහිමි වෙලා යනවා, නැති වෙලා යනවා. ඒ නිසා බුද්ධිමත් මේ දේ පිළිබඳව කල්පනා කරත් ඔබට අහිමි වෙන දේවල් පිළිබඳව, නැති වෙන දේවල් පිළිබඳව කිසිසේත්ම දුක් වෙන්නට දෙයක් නැහැ. පස්වෙනි කාරණාව තමයි නහස්ස ධම්මා සත්තා විනාශයටපත් වීම. ඒ විනාශයටපත් වෙනවා කියලා කියන්නේ මොන වගේද විනාශයටපත් වෙන්නේ? අපි හම්බ කරන දේවල් ගින්නක් වෙන්න පුළුවන්. ඒ වගේම වසවිස වලින්, සතුරු විපත් වලින්, විවිධ දේවල් වලින් අපේ එකතු කරන දේවල් නැති වෙලා යන්නට පුළුවන්කම තියෙනවා. අන්තිමට මේ ලෝකේ විනාශ ස්වභාවයටපත් වෙනවා. සප්ත සූර්ය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඉරවල් 7ක් පායලා ලෝකයේ තිබෙනා වූ මේ සියලුම දේවල් විනාශ ස්වභාවයටපත් වෙනවා. අවසානයේදී අපි එකතු කරන දේවල්, අපි හම්බ කරන දේවල්, අපි ඊටාත්ම ආදරෙන් සෙනෙහසින් එකතු කරන දේවල්, සියලුම දේවල් අපිට අහිමි වෙලා යනවා. ඒ නිසා ඉදාර නාරද මහරහතන් වහන්සේ මුණ්ඩක කියන මහරජතුමන්ගේ බිරිඳගේ මියගිය බිරිඳගේ දේහය ඉස්සර ඔබ හඬලා, ඔබ විලාප තියලා, ඔබ දුකට ශෝකයටපත් වෙලා වැඩක් නැති බව ඔහුට සඳහන් කරමින් කරුණු කාරණා 5ක් උන්වහන්සේ දේශනා කරනවා. වයසට යෑම, දිරීම, එහෙම නැත්නම් මරණයටපත් වීම, නැතිවීම සහ විනාශයටපත් වීම කියන කරුණු කාරණා 5 ඇතුළත් කරලා තමයි ශෝක සල්හාක සූත්‍රයේ අංගුත්තර නිකායේ දී බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් අර මහරහතන් වහන්සේ පැහැදිලි කරනු ලබන්නේ. ඒ නිසා පින්වත් ඔබටත් මම බොහොම කාරුණිකව, බොහොම කරුණාවෙන් යුතුව සිහිපත් කරන්නේ පින්වත්නි, මේ ලෝකයට හටගන්න සියලුම දේවල් විනාශ ස්වභාවයටපත් වෙනවා. ඒ සියලුම දේවල් තුල තිබෙනා වූ අනිත්‍යතාවය, ඒ සියලුම දේවල් තුල තිබෙනා වූ දුක්ඛතාවය, ඒ සියලුම දේවල් තුල තිබෙනා වූ නැතිවීම පිළිබඳව ඔබ හරියාකාරව අවබෝධ කරගන්න ඕනේ. එහෙම ඔබ අවබෝධ කරගත්තොත් ඔබට ජීවිතය පිළිබඳව ඔබට වාසනාවන්ත ලෙස ජීවිතය ගත කරන්න පුළුවන් ශක්තිය, ධෛර්යය, වාසනාව ඔබ හැම දිනකටම තිබෙනවා. ඒ නිසා මේ වෙසක් කාලය තුලදී ඔබ බොහෝ සෙයින් ගෙදර ඉඳගෙන හරි, නිවසේ ඉඳගෙන හරි තුනුරුවන් සරණ යමින් ආධ්‍යාත්මික දේවල් වලට සිත යොමු කරමින් මේ ගෙවෙන අයහපත් කාලය සැපවත් කරගන්නට, මේ අයහපත් කාලයෙන් මිදෙන්නට ඔබ නිරන්තරව පින් දහම් එකරැස් කරමින් ජීවත් විය යුතුයි. එහෙසේ ජීවත් වුණොත් ඔබටත් මේ ඇතිවෙනා වූ අයහපත් තත්ත්ව වලින් මිදී අපි හැමදෙනාටම ඉතාමත් නිදුක් නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කරන්නට පුළුවන් ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබෙනවා. ඉතින් මට මේ ධර්ම දේශනාව දේශනා කිරීම සඳහා ආරාධනා කළා. ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් සලසලා දෙන්නට යෙදුණු රත්නපුර රොටරැක් තරුණ සංවිධානයේ ඒ පින්වත් දරුවෝ හැමදෙනාටම එත සිටින් ආශිර්වාද කරනවා. ඔවුන් සියලුම දෙනාගේ මතක් කිරීමත් සමග ඔවුන් සියලුම දෙනා බොහෝ සෙයින් පින් දහම් කටයුතු සිද්ධ කරන, අසරණ දුප්පත් ජනතාව වෙනුවෙන් බොහෝ සමාජ සත්කාර සිද්ධ කරන සංවිධානගත වෙච්ච ආයතනය. ඒ නිසා ඔවුන්ගේ දායකත්වය, ඔවුන්ගේ සම්බන්ධීකාරකත්වය මත මේ ධර්ම දේශනාව පින්වත් ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසෙනවා. ඒ නිසා ඒ තරුණ සමාජයේ, ඒ තරුණ සංවිධානයේ දරුවෝ හැමදෙනාටම නිදුක් නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කිරීම උදෙසා මේ උත්තරීතර උදාාරතර පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා එකසිතින් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා. ඒ වගේම මෙසේ ආශිර්වාද කරමින් ලෝකයේ සම්බුදු ශාසනය අපෝභව ආරක්ෂා කරනු ලබන
සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පුණ්‍ය ශක්තිය ලැබේවා. දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දෙවිසුර තහවුරු කරගනිත්වා. දෙවියන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අජරාමර නිවනින් දෙවියෝ සැනසෙත්වා කියලා සාදු කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්වත්නි ඔබත් මමත් මේ ලෝකෙට බිහි කරපු ආදරණීය දෙමාපියන්ට සිත් සතර කියලා දුන්න ආදරණීය ගුරුවරුන්ට ඒ වගේම ඔබට මට ජීවිතේ හරි මඟ යන්නට වාසනාවන්ත ලෙස ජීවිතය ගත කරන්නට වචනකින් හරි උදව් කරපු උපකාර කරපු පින්වත් හැම දෙනාටම මේ උතුම් ධර්මාණු අනුශාසනාව තුළ ලැබූ කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අවසාන වශයෙන් මේ ධර්ම දේශනාව සඳහා අවශ්‍ය කරන පහසුකම් සකස් කරලා දෙන්නට යෙදුණු ඔබට ධර්මයේ පණිවිඩය ලබා ගන්නට කැප වෙලා මහන්සි වෙලා කටයුතු කරන්නට යෙදුණු පින්වත් ඒ කරුණු දරුවෝ හැම දිනාටම මේ පුණ්‍ය ශක්තිය ලැබේවා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඕම් සියලුම දෙනාගේ යහපත් බලාපොරොත්තුන් එතෙසින් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා චුම්මඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්ඛන්තු ධම්මදේශනං ආකාශත්තා චුම්මඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්ඛන්තු මම් පරන්ති. ධර්මානුශාසනාව තුළ ලැබූ කුසලානිසංස ධර්මයන් ඔබ අප සෑම සිළු දෙනාටම ලැබීම තුළ ජීවිතයේ කිසිම දවසක ලෙඩ රෝග කරදර බාධක වලටපත් නොවේවා. ජීවිතේ වාසනාවන්ත කරගන්නට උතුම් තුනුරුවන්ගේ අනන්ත අප්‍රමාණ ආශිර්වාදය ඔබට මට හැම දිනාටම ලැබේවා. මේ ගෙවී යන උතුම් වෙසක් මාසය තුළ ඊ타මත් හොඳින් ධාර්මිකව කටයුතු කරමින් පින් දහම් වැඩි වැඩියෙන් එක්රැස් කරගන්නට පින්වත් ඔබ සෑම සිළු දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. කවුරුත් එක්ක වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච තෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. හැම දිනාටම වාසනාවන්ත ජීවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.